අයිබෝන් හරි දැන් අද බලන්න දන්නේ අයනිකර ශක්තිය part 2 කියන එක. එතකොට ඊ හම් වෙච්ච නෝට් එක තමයි මේ ඉන්නේ. මේක අද මේක දැනගෙන ලියන්න පොඩ්ඩක් අහගෙන ඉන්න කොහොමද කලින් හොඳට මතක් කරගන්න ඊයේ කරපු සාරාංශය ගැන කතා කරද්දී හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. ඉලෙක්ට්‍රෝනයක් පිරෙන්නේ ශක්තිය ඉලෙක්ට්‍රෝනයක් පිරෙන්නේ ශක්ති මට්ටමකට ශක්තිය මොනවා වෙනද? ඔයාලට සංවාදයේ දෙන්න මගෙන් එක සංවාදයේ දෙන ගමන් හොඳට හිතන්න මෙනෙහි කරන්න අවබෝධයෙන් ඉන්න තමන්ගේ අවධානය කොයි වෙලාවවත් පිටටද කියන්නේ වෙන දේවල් වලට හිතන්න යන්න එපා. මේ මොහොතේ ඒ මොහොත ජීවත් වෙන්න ඕන විෂයත් එක්ක අර විෂයානුබද්ධව ජීවත් වෙන්න ඕන. නිකන් අර මේ එකට එකක් කලප නිකන් එක දිගට ජලින් සරහනක් වගේ යන්න ඕනේ මේ දැනුම. හරි. එතකොට කලින් දැනුම ඔයාලට හොඳට මතක තියෙන්න. හරි. දැන් හොඳට මතක තියාගන්න ඕනේ. අර මම ඊයේ කිව්ව කාරණාට. හරි. මොන බලන්නකෝ අයනීකරණ ශක්තිය. අපේ භාෂාවෙන් කියන්නකෝ දැන් අයනීකරණ ශක්තිය. ඔයා හිතන්න දැන් අයනීකරණ ශක්තිය. බවට අවශ්‍ය ශක්තිය. මෙතනදී කතා කරන්නේ මොන අයන ගැනද? එනකද? එතකොට ධන අයන ගැන කතා කරද්දී ළමයි දැන් මෙහෙම හිතන්නකෝ. ධන අයනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම ගැනනේ. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙන්නේ ඇතුළත ශක්ති මට්ටමෙන්ද බාහිර ශක්ති මට්ටමෙන්ද? ඔව් බාහිර ශක්ති මට්ටමෙන්නේ. ඒ කියන්නේ අපිට ඔය නොකිය කියන්නේ අයනීකරණ ශක්තියට අපිට වැදගත් වෙන්නේ මූල පරමාණුවද ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේද අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ බාහිර ශක්ති මට්ටම. මොකද වැදගත් වෙන්නේ? ඔව් බාහිරම ශක්ති මට්ටමනේ. බාහිරම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරුම වඩා ස්ථායී වෙද්දී ස්ථායී තැනකින් ඉලෙක්ට්‍රෝනයක් පිරෙන්නේ වඩා ස්ථායී වෙන්න නම් ඒ ඉලෙක්ට්‍රෝනේ ගලවනවා නම් වඩා වැඩි ශක්තියක් දෙන්න එපයි. ස්ථායී බව වැඩි වෙද්දී අයනීකරණ ශක්තිය වැඩි වුණානේ. ඊයේ සාරාංශය මම කියන්නේ. එතකොට අරය ගොඩක් අඩු වෙද්දී මොකද වෙන්නේ? දැන් අරය ගොඩක් අඩු වෙනවා කියන්නේ ළමයි ළඟින් ඉන්නේ නස්කයට වඩා ආසන්න වෙද්දී ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි ආකර්ෂණය වෙනවානේ. ධනයිරණයි ආකර්ෂණය වෙනවානේ. අරය අඩු වෙද්දී ධනයිරණයි ආකර්ෂණය වෙන්නේ බැඳීම වැඩි වෙද්දී අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඊයේ කියලා හරි මේවා මට ආයෙ ආයෙ මතක් කරන්න බෑ. දැන් මේ දැනුමත් පාවිච්චි කරලා මෙතනට යන නිසා මම මේ පොට සර්ටක් ගාලා කියනවා. දැන් මේ දැනුම ආත් හිතේ තියෙනවා. හරිද? අරේ වැඩි කියන්නේ ආ දුරින් ඉඳ කරව ගන්න ලේසි. අනිකන ශක්තිය වැඩි නෙවෙයි අඩු වෙන්නේ. නේ? ධන ගතිය දැන් වාය දන්නකො සාමාන්‍ය මූලික පරමාණු තියෙනවා. ධන අයන තියෙනවා. ධන අයනවල ධන 1 ධන 2 ධන 3 ආදී වශයෙන් යනවා කියලා හිතන්නකො. මූලික පරමාණුවේ ඉලෙක්ට්‍රෝනයක් ගලවනට වඩා පැහැදිලිවම තේරෙනවනේ තමයි ධනගතිය එන්න වැඩි කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට හම්බෙන ආකර්ෂණය තවදුරටත් වැඩි වෙනවානේ. ධනගතිය එන්න වැඩි වෙද්දී ඒ ඉලෙක්ට්‍රෝන ධනගතිය එන්න වැඩි වෙද්දී ධන ආරෝහණ වලින් හම්බෙන ඉලෙක්ට්‍රෝන වලට හම්බෙන ආකර්ෂණය තවත් වැඩිලා බැඳීම වැඩි වෙනවා. එතකොට බැඳීම වැඩි වෙද්දී බැඳීම ශක්තිමත්ද ගලවල ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනයක් බෑනේ. අනිත් ශක්තිය තවත් වැඩි වෙනවා. හරිද? දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් කවුරු කොහෙන් කොහොම දත්ත දුන්නත් ඊයේ කියලා දුන්නා ඔයා අයනීකරණ ශක්තියෙන් ප්‍රස්තාරයක් කියන්නේ ප්‍රශ්නයක් දෙනවා නම් ඔයා අනිවාර්යෙන් කවුරු අඳින්න ඕනද? ඔව් ප්‍රස්තාරය අඳින්න ඕන. කාගෙන්ද පටන් ගන්න පළවෙනි අයනීකරණ ශක්තිය? තාම ගන්න පළවෙනි අයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද? දැනට මෙහෙම හිතන්නකෝ. කාගෙන්ද පටන් ගන්නෙ? S1D. ඉවර කරන්නේ කාගෙන්ද? P16. තවදුරටත් දෙනවනම් කාගෙන්ද? පටන් ගන්නේ කාගෙන්ද? S1D. ඉවර කරන්නේ කාගෙන්ද? P16. මෙතන ලිතියම් මිඩියා, මෙතන නියොම් මිඩියා, ආයන සෝඩියම් මිඩියා, IPC දක්වා යනවා ආගෙන. මේ ප්‍රස්ථාරයක හැඩයක් තියෙනවා. එක පෙරක දෙකක් වැඩි වෙනවා, එකක් අඩු වෙනවා, ආය තුනක් වැඩි වෙනවා, එකක් අඩු වෙනවා, ආය තුනක් වැඩි වෙනවා. හරිද? කොහොමද කිව්වේ? කවුරු කොහොම ප්‍රස්ථාර දුන්නත් ඔය හැඩේ තමයි අත්පත් විචලනය තමයි කියලා කිව්වේ. ඔන්න දැන් මම ආයෙ කියලා දෙන්නම්. දැන් අද කොටස. හරිද? පළවන අයනීකරණ ශක්තිය මොකක්ද ඒ දන්නේ? දෙවන අයනීකරණ ශක්තිය මොකක්ද දන්නේ නැහැ. තුන්වන අයනීකරණ ශක්තිය මොකක්ද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ පාඩමේ ඉන්නේ ගොඩක් කාලයක් මේ පළවෙනි අයනීකරණ ශක්තිය කියන තමයි. ගොඩාක් ළමයි මේ සමහරලාට මේ සමහර මන්තුලි මේ තුන්වෙනි අයනීකරණ ශක්තිය ගැන වැඩි හයියෙන් කතා කරනවා. අනේ ළමයි මේ පළවෙනි අයනීකරණ ශක්තිය ගැන අදහසක් ගන්න එකට 2 3 ගැන කියලා දෙන්න දෙයක් නැහැ. මොකද හේතුව ඒක නිකන් එක විදියම තමයි. කමතියකින් පැන්න එකක් තිබේ. එහෙමනේ. වැරදි අවබෝධයක් නැතුව විෂයක් ඉගෙන ගන්නකොට හරිද? දැන් ඔයා හිතනවා මේව මුළු ජීවිත කාලෙම ඉගෙන ගන්න රසායන විද්‍යාව ඉගෙන ගන්න අවුරුදු දෙකමාරයි. මාස දෙකමාරක් විතර කැතෝඩ කිරුණාලයක් ගැන ඉගෙන ගන්නවා කියන හරිම සන්තෝෂයි වෙනවා. ඇයි? මේ විෂය පිට වඩා තව දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඕගොල්ලෝ හිතනවනේ මේ පළවෙනි පාඩම මහා තර්කානුකූල එකක්. ඒක නිකන් මාස ගාණක් අදින්න ඕන කියලා. හරිද? එතනින් එහාට කතාවක් නෑ. හරිද? අනිත් එක හොඳට මතක තියාගන්න දැන් පන්තියට සහභාගී වෙන අඛණ්ඩව සහභාගී වෙන්න ඕනේ.
ඒ කියන්නේ මේ මාසෙට කාඩ් ගත්තා නම් ගිය මාසෙට කාඩ් ගත්තා නම් මේ මාසෙට කාඩ් අංකය අපි නිබන්ධන ලබා ගත්තම කාඩ් අංකෙන් අපි දන්නවා මෙයා මේ මාසෙට සම්බන්ධ වෙලා තියෙනවා. අකණ්ඩව පන්තියට සහභාගී නොවෙච්ච අය ගැන අපිට වගකීමක් ගන්න බෑ. නොවෙච්ච අය ගැන. හොඳේ. වෙච්ච අය ගැන වගකීම ගන්නවනේ. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඔයාලට හිතිත් පළියට මේ පන්තියේ මේ එහෙම බෑ. හරියට එක දෙකට සම්බන්ධ වෙන්න. හරිද? ඒ කියන්නේ දැන් මොනවා හරි ප්‍රශ්නයක් වෙලා හරිද? මේ වෙලාවේ කාඩ් එක ගන්න නොහැකි වෙලා මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච නිසා මේ වෙලාවේ කාඩ් එක ගන්න නොහැකි වුණා කියලා හිතමුකෝ. උත්තරේ ඔක්කොම අරන් දිනවා. අලුතෙන් තමයි විශාල ප්‍රමාණයක් වෙන්න දිනවනේ. ඒ කියන්නේ ඒකෙන්ම කියවෙනවනේ මේ වැඩේ සාර්ථකයි කියන මම මුත් කියන්න ඕනේ නැති ළමයි ගන්නවා මම මොකද්ද කරේ. හරිද? එතකොට දැන් මොනවා හරි ප්‍රශ්නයක් වෙලා තාම නිබන්ධනය ගන්න නොහැකි වෙච්ච කෙනෙකුට මම බයින් නෑනේ. මේ නම්බර් එකට කතා කරන්න 0.77යි 320යි 95යි 50 මේකට කතා කරන්න. මේකට කතා කරලා ඔබට වෙච්ච සංතෑන්සිය මට කියන්න. ඉතින් ඉහාට මම මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නම්. ඒක අනිත් එක හරිද? දැනට 10 වෙනිදා වෙනකම් දැන් හෙට වෙනකම් හරිද? හෙට හවස වෙනකම්ම අපි කාඩ් එකක් කිරීම සිදු කරනවා අම්බලන්ගොඩ මේ ගාල්ල දික්මායතනයේ සහ අම්බලන්ගොඩ ආයතන කියලා ගන්න පුළුවන්. එතකොට ගාල්ලට පන්ති ආපු කට්ටිය බොහොම ඉක්මනට ඇවිල්ලා මේ පරක්කු වෙන කට්ටට තියාගෙන ඉන්න මට අත්ගාල බොහොම ඉක්මනින් අදාළ නිබන්ධන කට්ටේ ලබාගෙන ඔබගේ නම රෙජිස්ටර් කරගන්න. ඉතින් මෙහාට මේ වීඩියෝ ටික සතිපතා යන වීඩියෝ ටික ඊට පස්සේ අනුස්කසගේ වීඩියෝ ටික සතියට යන වීඩියෝ ටික මම බලන්න දෙන්නේ පැය කිහිපෙන්නේ. සතිය පාඩම. ඒක බලන්න එපයි. ඒක බලන්න නම් ඔයා කාඩ් එක අරන් ඉන්න එපයි. කාඩ් එක රෙජිස්ටර් කරගන්න එපයි. ඒ රෙජිස්ටර් වෙච්ච ඊමේල් ඇඩ්‍රස් එක මම මෙතන එන්ටර් කරගන්න එපයි. ඒක කරුණාකරලා කියන්නේ. ඉක්මනට මේ ඔයාගේ මේ නිබන්ධන මාලාව අරගෙන පාඩමට සෙට් වෙන්න දැන්. මොකද අරහෙට මේට හිත බාහිර ප්‍රශ්න මත ප්‍රේරණය වෙවි ඔයාගේ මනස අධ්‍යාපනය ගැන විතරක් තියාගන්න. ඔයාට වෙන කරන්න දෙයක් නැහැ නේ. ගෙදර රෙදි අකුල්ලන්න, එහෙම නැත්නම් වලම හොදන්න, මොනවා හරි වෙන පරිබාහිර වෙන බර වැඩ කරන්න මොකුත් නැහැ. ගෙදර දෙමව්පියෝ හොඳට කන්න බොන්න පොඩි ලස්සනට පොඩි මීපඩක් වගේ බලා ගන්නවනේ. හරිද? මීපඩක් උඩ අවුල්නේ. මොකක් හරි පැටි. හරිද? එහෙම දාගන්න. හරි. හරිද? දැන් බොහොම ලස්සනට බලා ගන්නවනේ. දැන් ඔයා හිතන්නකෝ දැන් එහෙම බලාගෙන ඉන්න පොඩි උන්ද. හරිද? මේ අධ්‍යාපනය කියන තමන්ගේ මේ මූලික අරමුණ අමතක කරනවා කියන්නේ. වචනයක් කියනවා ඒක මුලින් ඉස්සරහට. ඒක නිසා තමන්ගේ අරමුණ අමතක කරන්න එපා. හරියට වැටි කරගමු. හරි. දැන් මම වැඩි පටන් ගන්න මොනවා ප්‍රශ්නයක් තිබුණොත් මේ නම්බර් එක කතා කරන්න. අදාළ ආයතනවලට ගිහලා බොහොම ඉක්මනින් තමන්ගේ නිබන්ධන මාලාව ඉක්මනට අරගන්න ඕනේ. නැත්නම් ඉතින් සෝරි වෙන කරන්න දෙයක් නෑ. හරි. පන්තියට සහභාගී වුණේ අපිට සලකන්න වෙන්නේ නෑ. හරිද? ඉතින් යාට පළවන අයනීකරණ ශක්තිය දන්නේ නැහැ වචන මොකක්ද කියලා දන්නේ. දෙවන අයනීකරණ ශක්තිය දන්නේ නැහැ වචන මොකක්ද කියලා දන්නේ. තුන්වෙනි අයනීකරණ ශක්තිය දන්නේ නැහැ කියලා හිතමුකෝ. හැබැයි ඔයා දන්නවනේ අයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද? අයනීකරණ වලට පත් කරන්න අවශ්‍ය නැහැ. දැන් ඔයා හිතන්නකෝ මේ වචනේ බලන්නකෝ මේ වචනේ තේරුම. දැන් පළවන අයනීකරණ ශක්තිය කියන්නේ පළවෙනි වතාවට අයනයක් කරනවා කියන එක නේද? නේද? ඔබ පළවන අයනීකරණ ශක්තිය පළවෙනි වතාවට අයනයක් කරන ශක්තිය. ඊ වචනේ තුලම තියෙනවා නේද? දැන් මේ බලන්නකො. දෙවන අයනීකරණ ශක්තිය දෙවෙනි වතාවට අයනයක් කරන ශක්තිය. මේ වචනේ තුල නොකිය කියනවා නේද? එයා දෙවෙනි වතාවට අයනයක් බවට පත් වෙන එක. ඒ කියන්නේ ඒක අනිත් පැත්තට මොකද? එයා පළවෙනි වතාවට අයනයක් බවට පත් වෙලා. දැන් මේ බලන්න. තුන්වෙනි අයනීකරණ ශක්තිය. තුන්වෙනි වතාවට අයනයක් කරන්න අවශ්‍ය ශක්තිය. ඒ කියන්නේ තුන්වෙනි වතාවට අයනයක් කරන්න අවශ්‍ය ශක්තිය කියන්නේ ඒක තුන්වෙනි වතාවට වෙනවා කියන්නේ දෙවතාවක් එයා අයනයක් බවට පත් වෙලා. දැන් මේ බලන්නකො. පළවෙනි වතාවට අයනයක් කරන්න අවශ්‍ය ශක්තිය. ඒ කියන්නේ පළවෙනි වතාවටනේ කරන්නේ. ඒ කියන්නේ මුල්ම මොහොතේ කරන්නේ. මේ අයනයක් කරනවා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් මෙතනදී ගලවන්නේ. මේ ඉලෙක්ට්‍රෝනේ ගලවන්නේ අයනයකින්ද මුල් රවුමකින්. දැන් පොඩ්ඩක් හිතන්නකෝ. පළවෙනි වතාවට අයනයක් කරනවා කියන්නේ ඉස්සෙල්ලාම ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා කියන්නේ ඒ කියන්නේ අයනයද මුල් රවුමද? ඔව් මුල් රවුම. එහෙනම් ළමයි මෙතනදී මුල් රවුමක්. හරිද? මුල් රවුම. හරි? මෙතනදී ඉලෙක්ට්‍රෝනයක් ගලවන්නේ පළවෙනි අයනීකරණ ශක්තියට ඉලෙක්ට්‍රෝනයක් ගලවන්නේ මුල් රවුමකින්. දෙවෙනි අයනීකරණ ශක්තියදී දැන් මෙහෙම හිතන්න ඕන. දෙවන අයනීකරණ ශක්තිය දෙවෙනි වතාවට අයනයක් කරනවා. ඉතින් ඒක නොකිය කියනවනේ
පළවෙනි වතාවට අයනයක් වෙලා කියලා. ඉතින් පළවෙනි වතාවට අයනයක් වෙනවා නම් ඉලෙක්ට්‍රෝන කීයක් ගලවනවද? එකයිනේ. ඉලෙක්ට්‍රෝන එකක් ගලවුවම ධන එකයිනේ. ඒ කියන්නේ මෙතනදි ගලවන්නේ දෙවෙනි වතාවට දෙවෙනි අයනීකරණ ශක්තිය දිභාවිතා වෙන්නේ කවුද? ඔව්. ධන එකේ අයනයක්. ධන එකේ අයනයක් නේ. එහෙනම් මට මේක කියන්නකෝ. දෙවෙනි වතාවට දැන් තුන්වෙනි අයනීකරණ ශක්තිය තියෙන කවුද? ඔව්. මේක මුදව්යක්. මෙතන ධන එකේ අයනයක්. එහෙනම් මෙතන ධන දෙකේ අයනයකින් ඉලෙක්ට්‍රෝනයක් ගැලවීම ගැන තමයි තුන්වෙනි අයනීකරණ ශක්තිය කතා කරන්නේ. ඔච්චරයි. මේකේ තේරුම දැනගත්තා තමයි ඇති. හරිද? දැන් බලන්නකෝ. පළවන අයනීකරණ ශක්තිය කියලා කියන්නේ කම්මැලිකමට, කුසීතකමට. ඒ කියන්නේ ඒ තියෙන මිනිසු කියන්නේ විද්‍යාත්මක කියන්නේ හින්දා කම්මැලි පොරවල් ටිකක් නේ. තුන් දාගත්ත එකට I1 කියලා සම්බන්ධයි. I1. ඒ කියන්නේ කොහේදී හරි ඔයා I1 දැක්කොත් ඔයාට හිතෙනවා මේ කියන්නේ පළවෙනි අයනීකරණ ශක්තිය කියලා මතක් කරගන්න. I1 දැකගම මතක් කරනවා අරු කිව්වනේ I1 කියන්නේ තියෙන කම්මැලිකමට, කුප්පකමට පළවන අයනීකරණ ශක්තිය කියලා කෙටි වචන කියලා. එයි බලන්නකො කෝටියයි කිව්වා ලක්ෂ 100යි කිව්වා. ලක්ෂ 100 කියලා කියන්නේ කම්මැලිකමට කෝටිය කියලා දාගත්තා. හරි. දැන් පළවන අයනීකරණ ශක්තිය දිගයිනේ මේක. දුම පරතරයක් මේ විවරණ දිග වැඩි එක ලියන්න. දාගත්තා ඉවර. ඉතේ තියෙනවනේ අදහස මොකක්ද කියලා. ඒ ඇති. දෙවන අයනීකරණ ශක්තිය. එහෙනම් මොකද? I2 මේක I3. ඔයා දිවසෙන් I3 I4 I3 I4 I5 ඔය විදිහට යන්න පුළුවන්. නැත්නම් ඒවා එච්චර දුර වැදගත් නැහැ. මොකද තේරුම් ගන්න ඕන. පළමුවන අයනීකරණ ශක්තිය දිග වැඩි කම්මැලිකමට දාගත්ත I1. දෙවන අයනීකරණ ශක්තිය දිග වැඩි I2. තුන්වෙනි අයනීකරණ I3. පළවෙනි අයනීකරණ ශක්තියද අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගලවන්නේ කාගෙන්ද ළමයි බලන්න. හොඳට හිතන්න දැන්. ඔයා වීඩියෝ එකත් එක්ක සාකච්ඡා කරන්න. පළවෙනි වතාවට අයනයක්. පළවෙනි වතාවටනේ කරන්නේ. ඒ කියන්නේ පළවෙනි වතාවට කරනවා කියන්නේ මූණකට නේ. අන්න දැන් දෙවෙනි අයනීකරණ ශක්තිය. දෙවෙනි වතාවට අයන. ඒක කියනවා. දෙවෙනි වතාවට කරන්න කියලා. ඒ කියන්නේ පළවෙනි වතාවට අයනයක් වඩපත් වෙලා. ඒ කියන්නේ ධන එකේ. තුන්වෙනි වතාවට තුන්වෙනි අයනීකරණ ශක්තිය දෙවෙනි ධන දෙකේ. නේද? පැහැදිලිද මම කියන්නේ? හරි. දැන් ඔය විදිහට අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් නේ. හරිද? එතකොට ඔයා බලන්නකෝ කොහේදී හරි කවුරු හරි පළවෙනි අයනීකරණ ශක්තිය දුන්නොම හරිද අපි ලිතියම්ගේ අපි පටන් අරගෙන නියෝජ්‍ය නිවර කරේ ඒ පළවෙනි අයනීකරණ ශක්තියට පස්තාලෙක දැන් පැහැදිලි. නේද? හරි. ඒ ලිතියම් කියන්නේ පරමාණුව මූල පරමාණු ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා කියන්නේ පළවෙනි අයනීකරණ ශක්තිය. මේක දැන් කියලා තියෙනවා. කවුරු කොහොමද දුන්නා අයනීකරණ ශක්තිය දත්ත ප්‍රස්තාරයෙන් ප්‍රශ්නයක් අහනවා නම් ඔයා කවුරු අඳින්න ඕනද ඊයේ කියලා දුන්නා. ඔව් අයනීකරණ ශක්තිය දත්ත ප්‍රස්තාරයෙන් අඳින්න ඕන. කාගෙන්ද පටන් ගන්නෙ? S1 ඉවර කරන්නේ කාගෙන්ද? P6 ගේ. ආයෙත් තවදුරටත් යනවා පටන් ගන්න කාගෙන්ද? S1. හරි නේද වැඩි? දැන් බලමුද වැඩේ එහෙනම්. දැන් ප්‍රශ්නයක් ලියාගන්න ඔයා. මේක නෝට් කරගන්න ඔයා. මේක නෝට් කරගන්න. හරිද? මේක නෝට් කරගන්න ගමන් මම විනාඩියක් විතර වාට මම මේක විතර මම ඉවතර වෙලා මම වාට කියන්න චුට්ටක් හොඳට මෙහෙහි කරන්න. හරි. මේ ටික හරියට පැහැදිලිව ලියා. දැන් මම මට පහසු වෙන්න මේක ලියලා තියෙනවා. ඔයාට පහසු වෙන්න සිංහල අකුරු ගොඩ කරගන්න එපා. හරිද? සිංහල කියන්නේ මහා පුදුමතරම් ලක්ෂණ භාෂාවක්. හැබැයි මේ ලස්සන භාෂාව විද්‍යාවට යොදාගනිද්දී ඒගොල්ලෝ යොදාගත්තු සමහර කාරණා එක්ක ඔබට විද්‍යාව අමතක වෙන්න හෝ ඔබට විද්‍යාව මතක තබා ගන්න අනවශ්‍ය පිළිවෙයක් අනවශ්‍ය ආයාසයක් අනවශ්‍ය විදිහේ වේදනාවක් පිළිඳ සිද්ධ වෙලා ඇති. අපි පොඩි කාලේ වුණත් ඔබ පොඩි කාලේ වුණත් සයන්ස් කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගනිද්දී ඔබ මුහුණ දුන්නු ගැටලු රාශියක් තියෙනවා. සමහර වෙලාවට ගණිතමය ගැටලු වෙන්න පුළුවන්, සමහර වෙලාවට මතක තබා ගැනීමේ ගැටලු වෙන්න පුළුවන්, සමහර වෙලාවට හිතන්න විදිහක් නැති වෙන්න පුළුවන්, සමහර වෙලාවට බාහිර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පාඩම් කරාට මතක තියෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් සර් කියනවා තීරෙන්නේ නැහැ. එයා කිව්වා ඊපස්සේ එයා දැන් සයන්ස් එක මාරු වෙන තර්කානුකූල එකක් බය කරලා බිල්ලෙක් මවලා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, එහෙම නැත්නම් කෙමිස්ට්‍රි කියලා මේ බයොලොජි කියලා නිකන් මානු බරසාර දෙයක් කියලා මේක වෙනවා. ඇටි බර දෙයක් නෑනේ අත්වලාගේ මේ බලතුගේ වචන ඇතුළම කියනවනේ මේක තියෙන දේ. ඕන පොඩි එහෙරුනේ ගෙදර ඉන්න අම්මා තාත්තා කෙනෙකුට මේක තේරෙනවා මේ කිව්වා. ඉතින් මේක ඇති දෙයක් නෑ. මම අහන්නේ මෙච්චර මම හැමදාම පන්ති කියනවා. ඩිස් එකේ අන්තිම කෙලවරේ වාඩි වෙලා ඉඳපු මට ඒකක් ගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට කවදාවත් දෙන්නේ. හරි. තමන් මේක හරියට නෝට් කරගන්න නැති කියලා මම හිතනවා.
හරි දැන් අපි වැඩි පටන් ගමු. ලියා ගන්න ප්‍රශ්නයක් ඕගොල්ලෝ හරියට පන්තියේ දෙන විදිහටම පන්තියේ කරන විදිහට මම එක දෙයක් ටයිම් දීලා මොකක්ද කියලා ලස්සනට එක අරමුණකට ඔයා තියාගන්න ඕනේ. මේ වෙලාවේ වීඩියෝ එකත් එක්ක ඔයා නිකන් සංවාදය දෙන්න ඕනේ. ගෙදර කට්ටියත් එක්ක කතා කරන්න නෙමෙයි. ඔයා වීඩියෝ එකත් එක්ක සංවාදය දෙන්න ඕනේ. ගෙදර කට්ටියත් එක්ක බලන ප්‍රශ්න නෑ. හරිද? මොනද මම මේක මැකුවේ? හරි? ලියා ගන්න ප්‍රශ්නයක්. ලියා ගන්න ප්‍රශ්නයක්. හරි? ලියා ගන්න ප්‍රශ්නයක්. Neon, sodium plus, magnesium 2 plus, aluminium 3 plus. Alright, neon, sodium plus, magnesium 2 plus, aluminium 3 plus. Yana muda परमाणु ini मेवा आया ना मेवा muda परमाणु yana एवागी मेवा बली ඉලෙක්ට්‍රෝනයක් ගැලවීම. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවීම පහසුතාවය අනුව හරිද? පහසුතාවය අනුව අනුපිළිවෙලින් සකසන්න අන්නේ වාගේ තර්කානුකූල හැකියාව තර්කයේ කිරීමේ හැකියාව වැඩි කිරීමේ දෙයක් තමයි මේ. හරිද? දැන් ඔයා ගාව දැන් තියෙන මොලේ අර ස්ථායි වැඩි අර අයනීකරණ ශක්තියට දීපු මේ නෝට් එක අයනීකරණ ශක්තිය වැඩි. ආරය අඩුයි ධන ගතිය වැඩි වෙනකොට අයනීකරණ ශක්තිය අර අඩු වෙනවා. අයනීකරණ ශක්තිය මේ නෝට් මෙන්න මේ මෙතන වගා තියෙන නෝට් එක ඈ. මේ ප්‍රශ්නේ හිතන්න හරි. හොඳේ? දැන් ඔයා හිතන්න. ඔයා මේ වීඩියෝ එක පෝස්ට් කරන්න කළා ඔයා හරියට හිතන්න. ඔයා මේකෙන් තර්ක කළා ඔයා හරියට උත්තරේ ගලපන්න. මෙන්න මේවා ගැලපෙන්න ඕනේ. හරිද? ඔයා හිතන්නකො මෙතන කියන්නේ මේ අදාළ දේවල් වලින් ඉලෙක්ට්‍රෝන එකක් ගැලවීමේ පහසුතාවය අනුව සකසන්න. හරිද? ඉලෙක්ට්‍රෝන එකක් ගැලවීමේ පහසුතාවයට සකසන්න කියනවානේ. දැන් මෙහෙම හිතන්නකො ඉලෙක්ට්‍රෝනය දැන් මට දීපු ප්‍රශ්නේ මම කරන්නේ ප්‍රශ්න වලින් කියවනවා. මම ළමෙක් නම් මම ඔයාගේ මට්ටමේ කියලා හිතන්නකො දැන්. ඔන්න ඉන්නේ මම ඔයාගේ මට්ටමේ. හරියට ඔයාට හිතන දේවල් ටික මට හිතනවා කියලා හිතන්නකො. ඔන්න මම හිතන විදියට. හොඳේ? ඒ කියන්නේ ඔයාට සාමාන්‍ය පොදු ළමෙක් මේ ප්‍රශ්නේ කරනවා නම් ඔයාට හිතන විදියට. හරිද? මම පන්තියේ කියලා දීපු දේවල් ටික මතකයිනේ. මේ ඉන්නේ මූලක පරමාණු, මේ ඉන්නේ අයන. මූලක පරමාණුවක් වේවා, අයනයක් වේවා කවුරු කොහෙන් කොහමද අත දුන්නත් මේ වගේ මූලික පරමාණු සෙට් එකක් අයන කියෙවිද දැක්කම ඔයා ඔක්කොටම කලින් මොක ලියන්නත් කලින් මොක ලියන්න ඕනද මතක් කරගන්න. අන්තිමට ඉලෙක්ට්‍රෝන ඔයා දන්නවා නියොන් දැන් මම ඒවා කරන්නේ ඔයා ආවර්තව බලලා ගන්න. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 10යි. හරිද? සෝඩියම් කියන්නේ දැන් ඔයා දන්නවද සෝඩියම් අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න? නෑ නේ. නියොන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 ඉලෙක්ට්‍රෝන 10ට. දැන් ඔයා දන්නවද සෝඩියම් අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එකපාරට ලියන්න නෑ. ඔයා දන්නේ සෝඩියම් අයනේද සෝඩියම්ද? සෝඩියම් ධනකී අයන සෝඩියම්. ඔයා දන්නේ සෝඩියම්. මෙන්න සෝඩියම් ප්ලස්. මෙතන නම් මෙතනට ඇති මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මම ඒව කියන්නේ නැහැ මතක නැති වෙන විදියක් නෑනේ. ඔව්. ධන එකක් හැදිලා. ඒ කියන්නේ ධන එකක් වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් පිටට දීලා. ඉලෙක්ට්‍රෝන එකක් පිටට දීලා දිනනවා. ඒ කියන්නේ මෙහා ගාව ඉලෙක්ට්‍රෝන 11යි නම් මෙහා ගාව ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න ඕනද? 10ක් තියෙනවා. දැන් මෙහාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලන්න. 1s2 2s2 2p6 3s1 ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙන්නේ ඇතුළු ශක්ති මට්ටම වලද බාහිර ශක්ති මට්ටම වලද? බාහිර ශක්ති මට්ටම. දැන් ඉලෙක්ට්‍රෝන කීයක් ගැලවිලා? එකයි. ඒ කියන්නේ මේ 3s1 කියන එක නෑ නේද? දැන් මෙන්න සෝඩියම් ප්ලස් ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉතින් ඕන පොඩි එකකට තේරෙනවා තමයි මැග්නීසියම් 2 ප්ලස් කිව්වා මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයම තමයි. ඇයි? මෙන්න 12යි මෙන්න 10යි. ඉලෙක්ට්‍රෝන දෙකක් කිව්වද? ඇලුමිනියම් ගන්න. ඇලුමිනියම් 3 ප්ලස්. මෙන්න 13යි යාගේ පරමාණු ක්‍රමාංකය. ඉතින් 3ක් ඉවත් කරලා දැන් 10ක් වෙනවා. ඉතින් එකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි. ආයෙ ඔය එළිය ඉන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ තමයි මෙතන මේ ඔක්කොගෙම හරි
දැන් ඔයා හිතන්න ඕන. ඔයාට හිතෙන්න ඕන දේවල් ටික තමයි මම මේ කියන්නේ. හරිද? ඔයාට එකපාර දැක්ක ගමන් හිතෙන්න ඕන නියොන් සෝඩියම් ප්ලස් මැග්නීසියම් 2 ප්ලස් ඇලුමිනියම් 3 ප්ලස් කියන්නේ ඔය හැමෝම සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද. ඇයි? දැන් නියොනුයි සෝඩියම් අයනයයි සම ඉලෙක්ට්‍රෝන. නියොන් එක ගාව තිබ්බේ ඉලෙක්ට්‍රෝන 10යි සෝඩියම් ගාව තිබ්බේ ඉලෙක්ට්‍රෝන 10යි. මැග්නීසියම් 2 ප්ලස් උත් එහෙමයි. ඇලුමිනියම් 3 ප්ලස් උත් එහෙමයි. ඒ කියන්නේ මේ හැමෝටම තියෙන ළමයි එකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වන 1s2 2s2 2p6 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒ කියන්නේ කොටින්ම දුවත් මේ කට්ටියගෙන්ම ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙනවා නම් ගැලවෙන්නේ 1s ගෙන්ද 2s ගෙන්ද 2p. ඔව් 2p ගෙන්නේ බාහිරම ශක්ති මට්ටමෙන්නේ. මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙනකොට ළමයි වාට දෙනවා හරි ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න මොන කක්ද? වාට මොකද මේකට තේරෙනවා මේක වඩා ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරිද? ඔකට මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න පහසු නෑ අපහසු. අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. නේද? හැබැයි ඔයාලට එහෙම මුකුත් හිතෙන්නේ නෑ කියමු. ඔයාලට මුකුත් හිතෙන්නේ නෑ. ඔයා හොඳට බලන්න මේ දේවල් දිහා. ඔන්න ඔයා දන්න එකම නෝට් එකයි මෙච්චරයි තියෙන්නේ. ඔයා මේකෙන් හිතනවා. ස්ථායි බව වැඩි වෙනවා. අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. එතනින් මුකුත් හිතන්න බෑනේ. දැන් මේ කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝනයක් ගැලවීමේ පහසුතාවය අනුව. මේ කියන මූලික වලින් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න පහසුතාවය අනුව සකසනවා. ඒ කියන්නේ පහසුතාවය වැඩි මේක ඉස්සරහින් ඉන්නේ. ඊට වඩා පොඩ්ඩක් අඩු එක ඊට පස්සේ එන්නේ. ඊට වඩා පොඩ්ඩක් අඩු එක අඩු වෙයි. ඒ කියන්නේ පහසු මේක ඉස්සරහින් අපහසු මේක පිටිපස්සෙන් ඉන්න එපා. දැන් කාගෙන්ද ඇත්තටම පහසු? හොඳට දන්නවනේ ළමයි. ඉලෙක්ට්‍රෝනයක් දැන් හොඳට බලන්න මේ ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා කියන්නේ අයනයක් බවට පත් කරනවා. ඔයාලා දන්නවනේ ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා කියන්නේ අයනයක් හැදෙනවා කියලා. අයනයක් බවට පත් කරනවා කියන්නේ අයනීකරණ ශක්තිය. ඉලෙක්ට්‍රෝනයක් ගැලවීමේ පහසුව. එහෙම නැත්නම් අයනීකරණ ශක්තිය. පහසුතාවය වැඩි කියන්නේ අයනීකරණ ශක්තිය මොකක්ද? ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න පහසු නම් අයනීකරණ ශක්තිය අඩුයි. ඒ කියන්නේ ඉස්සරහින් ඉන්න අයනීකරණ ශක්තිය අඩුම කෙනා. නේද? පිටිපස්සෙන් ඉන්න අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. බලන්න වචන ටික මේ සිංහල වචන තුනේ දෙක තිබුණේ ප්‍රශ්නෙම තියෙනවා ඔයාලට උත්තරය හොයන්න ඕන විදිය. කොටින්ම දුවොත් තමයි මේ සෙට් එකේ ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අමාරුයි. නියොන් ගෙන්ද සෝඩියම් ගෙන්ද මැග්නීසියම් 2+ ගෙන්ද සෝඩියම් ප්ලස් ගෙන්ද මැග්නීසියම් 2+ ගෙන්ද ඇලුමිනියම් 3+ ගෙන්ද හිතෙන්නේ එපා ළමයි ඇලුමිනියම් 3+ ගෙන් කියලා. ඇයි? මෙයාට ධනාරෝපණ ගතිය වැඩි. මේ බලන්න ධන ගතිය වැඩි වෙද්දී අරය ගොඩක් අඩු වෙනවා. අයනීකරණ ශක්තිය වහා වැඩි වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අයනීකරණ ශක්තිය කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවීමට අවශ්‍ය ශක්තියනේ. ධන ගතිය එන්නේ වැඩි වෙද්දී අරය ගොඩක් අඩු වෙනවා. අයනීකරණ ශක්තිය ගොඩක් මහා වැඩි වෙනවා. අයනීකරණ ශක්තිය වැඩි කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවීමට පහසු අපහසු. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අපහසුම කෙනා කවුද? ඔව් ධන ගතිය වැඩිම කෙනා. නියොන් 3+ නේද? නියොන් 3+. දැන් ධන ගතියට වඩා චුට්ටක් අඩු මැග්නීසියම් 2+. එහෙනම් අයනීකරණ ශක්තිය මෙයාගේ අඩු. ඊට වඩා සෝඩියම් ප්ලස් නියොන් තමයි එතන ධන ගතියක් නැති. නෑ නේද ධන ගතියක් නෑනේ. හරිද වැඩි? ඔන්න ඔය විදිහට ප්‍රශ්නේ හිතන්න. හරිද? දැන් ඊළඟට ඔය උත්තරය දැන් ඊළඟට අපි ලියාගමු ප්‍රශ්නේ. මේක ටියුට් එකේ තිබුණා මේ ප්‍රශ්නේ මේ විදිහටම. හරිද? ඔයා මේ ටියුට් එකේ තිබුණු ප්‍රශ්නේ මේ විදිහට හරියට ලියාගන්න ටියුට් එකේ තිබුණු ප්‍රශ්නේ ගන්න. ඈ ටියුට් එක හරව ගන්නවා 8 වෙනි පිටුවට 8 වෙනි පිටුවේදී කතා කරලා තියෙනවා. තව ප්‍රශ්නයක්. හරිද? 2009 ඒ ලෙවල් ප්‍රශ්නේ මම හිතනවා සාකච්ඡා කරා. නමුත් මම දැන් මෙතන කියලා දීපු ක්‍රමයට මම ඒක සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට පැහැදිලි ඕන ප්‍රශ්නකට මුහුණ දෙන්න කොහොමද? කොහොමද ඔයා ප්‍රශ්න ගැන හිතන්නේ? කවුරු කොහෙන් දත්ත දුන්නත් ළමයි ප්‍රශ්නයකට ප්‍රශ්නේ තියෙන දත්ත ටික ඔයා පොතේ ලියා ගන්න. පන්තියේදී මම මේ වැඩේ කරනවා. දැන් ඔයා ගෙදර ඉන්නේ මට ඔයාව පේන්නේ නැහැ. එතකොට මම විශ්වාස කරනවා වීඩියෝ එක දිහා බලාගෙන වීඩියෝ එක පෝස්ට්පෝන් කර ගෙදර ආයත් එක්ක අරගෙන මේට අල්ලාප සල්ලාප දෙන්නේ නැතුව එක අවධානයෙන් එක අරමුණක් අරගෙන එක හිතින් ලස්සනට වැඩේ කරනවා ඇති කියලා. හරිද? ඔයා මේ හිතන්නකෝ දැන් ඔයා මේ ගන්න මේ ටියුට් එක අරගන්න. මම ප්‍රශ්න කියවන්නම්. මම ප්‍රශ්න කියවලා මේ වැඩේ කරන්න පටන් ගන්නවා. මොකද එච්චරයි මම කතා කරන්නේ. එතකොට මේ ප්‍රශ්න කියවලා මේ වැඩේ කතා කරනවා. හරි?
දැන් ඔයා මේ හිතන්නකෝ 2009 ඉවල් ප්‍රශ්නේ මොනවද ප්‍රශ්නේ කියවන්න පරමාණු ප්‍රමාණකය ඉසෙට් කම ඉසෙට් ධන 1 කම ඉසෙට් ධන 2 කම ඉසෙට් ධන 3 කම සහ ඉසෙට් ධන 4 ආවර්තිත වගුවේ අනුයාත මූලද්‍රව්‍ය බුත් තේරෙන්නේ නැහැ කියමුකෝ අපි නිකන් කියවගෙන යනවා ආවර්තිත වගුවේ අනුයාත මූලද්‍රව්‍ය පහත පළමුව මූලද්‍රව්‍ය වල පළමුවන අයනීකරණ ශක්තිය පහත දී ඇත. පළමුව අයනීකරණ ශක්තිය පහත දීලා තියෙනවා. හරි. දීලා තියෙනවද? හරි. එච්චරයි. මොකද දැන් මේ ප්‍රශ්නේ කියවද්දි ප්‍රශ්නේ අවධානයෙන් කියවන්න ඕනේ. ඒ කියන්නේ වෙන අයනීකරණ ශක්තිය දීලා තියෙනවා කියලා අයනීකරණ ශක්තිය දිහා බලන්න යන්න එපා කියවන්න. හරිද? ඉසෙට්. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකයේ ඉසෙට් 16ට වඩා අඩු වන අතර. තාම අවබෝධයක් නැහැ වාඩි වෙනවා අම්මෝ මේ කියන සංකීර්ණ ප්‍රශ්නයක්. ඒව ඔයාගේ හිත රවටන දේවල් නේද? එහෙම එපා. 16ට වඩා අඩු වන අතර එම මූලද්‍රව්‍ය වලින් එකක් ලෝහයකි. ඒ මූලද්‍රව්‍ය වලින් එකක් ලෝහයකි. අයනීකරණ ශක්ති අගයන් දී ඇත්තේ යම් නිශ්චිත අනුපිළිවෙලකට නොවේ. මොන ප්‍රශ්නේ කියලා තියෙන ටික. හොඳේ. දැන් ඔයාලට මේ ප්‍රශ්නේ කියවම එකපාරම උත් හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මට උනත් එහෙම හිතෙන්නේ නැහැ නේද තමයි. දැන් මට කියන්න පුළුවන් මේ ප්‍රශ්නේ කියවුවම මට ඔක්කොම උත්තර ටික මැවිලා පෙන්නුනා. ඉමැජින් වුණා. මම මේ උදේ මමත් ඔබත් කියන්නේ පුතක් ගන්න මිනිස්සු. අර ළමයි වෙන්නේ ගුරු විදියට එන්නේ යම් මොහොතකදී ගුරුවරයා කියන පුද්ගලයා ළමෙක් විදිහට ඉඳලා තමයි මෙතනට එන්නේ. ළමයි මම මේ කතා කරන්නේ ඔයාගේ මට්ටමේ ඉඳලා. පොඩිම කිව්වොත් අහිංසක පොඩියෙක් වෙන ඔයාගේ මට්ටමේ ඉඳලා. ඒ කියන්නේ ඔයාට මේ ප්‍රශ්න කියවද්දී දැනෙන ප්‍රශ්න ටික මම කියනවා. එතකොට ඔයාට මේ ප්‍රශ්න විසඳගන්න ලේසි වෙනවා. දැන් මට මේ ප්‍රශ්නේ කියවද්දී දැන් මට හිතෙනවා ඔයා මේක කියවුවා නම් හරිද පරමාණු ප්‍රමාණය මොකද්ද දන්න ඒ වෙලාවේ මේ මොහොතේම ඔයා දැන් මහා බරක් ගන්නවා පරමාණු ප්‍රමාණය මාළු දැන් ඒවා දන්නවනේ දැන් හරිද ඉසෙට් ධන 1 ඉසෙට් ධන 2 ඉසෙට් ධන 3 අන්න බය වෙනවා හැබැයි ළමයි මම ඔයාලට හැමදාම කියලා දෙනවා ප්‍රශ්නයක් දුන්නම ප්‍රශ්නේ දින දත්ත ටික එක අනුපිළිවෙලකට ලියා ගන්න දැන් මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ අයනීකරණ ශක්තිය නිසා ඔයාලට මතක් වෙන්න ඕනේ ඔය කවුරු කොහෙන් ප්‍රශ්න දුන්නත් මොකක් අඳින්න ඕනද ළමයි මොකක් අයනීකරණ ශක්තිය දත්ත ප්‍රස්තාව අඳින්න ඕන කාගෙන්ද පටන් ගන්න ළමයි S1 ගෙන් ඉවර කරන්න කාගෙන්ද ළමයි P6 ගෙන් ඔයා මේක තර්ක කරලා අඳින්න ඔයා තර්ක කරලා මේක අඳින්න මම ඔයාලට chance එක දෙන්නම් මේ මොහොත ඔයා ගන්න ඔයා හොඳට හිතලා මේ වැඩේ කරන්න මම දැන් තව පොඩ්ඩකින් කියලා දෙනවා මේ වැඩේ කරන්නේ කොහොමද කියලා හොඳට අවබෝධයෙන් හිතන්න ලියනකොට ඔයා ප්‍රශ්නේ දැන් ඔයා ටියුට් එකේ කලින් කරා වෙන්න පුළුවන් සර්ගේ නෝට් එක බලලා අර මේ වීඩියෝ බලලා නමුත් ඔයා අලුතෙන් හිතන්න අලුතෙන් කොලයක් ගන්න දැන් වාර පොතේ කරන්නේ දැන් අලුතෙන් මේ පිටුවේ ඔයාගේ ප්‍රශ්නේ තියෙන සියලුම දත්ත කාරණා ටික ලියන්න දැන් දත්ත අනුපිළිවෙලින් ලියන්න ප්‍රශ්න දිලා තියෙන දත්ත අනුපිළිවෙලින් ලියන්න ටියුට් එකේ තිබුණා කියලා එහෙම නැත්නම් ලංකාවේ මේ පන්තියේ පළවෙනියා කියලා ශිෂ්‍යත්වයේ පාස් වුණා කියලා මම වැඩෙක් කියලා හිතාගෙන එහෙම මමත්වයක් මවා ගන්න එපා. කොයි වෙලාවකවත් මේ මමත්වය ආගාව තියාගන්න එපා. හැම නිතරම Tamanට මේ වැඩේ කරන්න ඕනි, Tamanට නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනි. මට ගොඩක් දේවල් පුළුවන් නැහැ. මම දන්නේ සාමාන්‍ය සීමා සහිත දැනුමක් කියලා හිතාගන්න. ඉතින් ඒ මොහොත වෙනකම් ඔයා ශක්තිමත් වෙන්න. දැනුමෙන් ශක්තිමත් වෙන්න. එතකොට ප්‍රශ්නයක් දුන්නම ප්‍රශ්නේ දින දත්ත ටික ලියන්න කම්මැලි වෙන්න එපා. මම කියනවනේ ඕන කෙනෙක් එහෙම දත්ත ටික ලියා ගන්නවා. ඇයි? ප්‍රශ්නයක් දෙන්නේ ළමයි දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාව මත ඉක්මනින් උත්තරයක් ගන්න. මම මේ ප්‍රශ්නේ කියද්දි තේරෙන්නේ. ඔයා කල්පනා කරනකොට මෙච්චරයි ප්‍රශ්නේ දුන්නම හොඳට හිතන්න මේ දීලා තියෙන්නේ මොන කොටසෙන්ද ප්‍රශ්නේ මොන මම නම් හිතන්නේ හොඳේ ඔයාගේ මට්ටමේ මම හිතන මම හිතන්නේ අයනීකරණ ශක්තිය ප්‍රශ්නේ දීලා තියෙන්නේ ඒතකොට අයනීකරණ ශක්තිය දත්ත ප්‍රස්තාරේ ප්‍රශ්න තුනම ආරයකා කිව්ව නේද වාඩි කවුරු කොහෙන් කොහොමද දත්ත දුන්නාත් මොකක් කරන්න ඕනද ඔව් ප්‍රස්තාරය අඳින්න ඕන අයනීකරණ ශක්තිය ප්‍රස්තාරේ කොහෙන්ද පටන් ගන්නෙ S1 ගෙන් කොහෙන්ද ඉවර කරන්නේ P6 ගෙන් බලන ප්‍රස්තාරේ හැඩය කියන මතක් කරන්න එක පෙරට දෙකක් වැඩි වෙනවා එකක් අඩු වෙනවා තුනක් වැඩි වෙනවා එකක් අඩු වෙනවා තුනක් වැඩි වෙනවා අන්න ওই ටික කාරණා ටික මතක් වෙනවා හැබැයි දැන් ප්‍රශ්නයක් දීලා තියෙනවා ප්‍රශ්නේ දින දත්ත ටික අනුපිළිවෙලට ලියාගෙන වැඩි කරමුකෝ හරි දැන් මම කරන්නේ දැන් ඔයා හිතන්න ඔයාගේ මට්ටමේ මම ඉන්නේ කියලා. හොඳේ. දැන් ඔන්න ඔයා වගේම ළමයෙක් කියලා හිතන්නකෝ. මම කරන්නේ මට සර් මම දැන් මම හිතනවා.
මට සර් ප්‍රශ්නේ කියවලා ප්‍රශ්නේ දත්ත ටික ලියන්න කියලා දෙමුලින්ම මම කියවලා ප්‍රශ්නේ දැන් මම ප්‍රශ්නේ කියුවා ප්‍රශ්නේ කියවලා මම ප්‍රශ්නේ දත්ත ටික ලිව්වා බලන්න ප්‍රශ්නේ දත්ත ටික කොහොමද කියලා දෙන්නේ පරමාණු ප්‍රමාණය ඉසෙට් ගන්න එකයි සෙට් ගන්න දෙකයි සෙට් ගන්න තුනයි සෙට් ගන්න හතර දැන් මට මොකොත් හිතෙන්නේ නැහැ මේ වෙලාවේ දැන් මම මොකොත් හිතන්නේ නැහැ ඔහේ ලියනවා හරිද ඔහේ ලියනවා ඔන්න බලන්න හොඳේ මම කිව්ව ක්‍රමෙන් නිකම්ම උත්තර එන විදිහ බලන්නකො හරිද ඊට පස්සේ මම මුත් හිතන්නේ අමුතුවෙන් මේ හිනොත් පරමාණු ගුණ එකක් නෑ මම නිකම්ම ඔහේ ලිව්වා ඔන්න බලන්න ඊට පස්සේ දැන් කියනවා ආවර්තිතාවකුවේ අනුයාත මූලද්‍රව්‍ය වේගය මේ අනුයාත මූලද්‍රව්‍ය කියන්නේ මොකද්ද අනුයාතයේ ඔයාලගෙදට එහා පැත්තේ ගෙදර තියෙන කියලා අසල්වැසි ගෙදරට කියනවා අනුයාත ගෙදර එහා පැත්තේ ආලංග වාඩට කියනවා අනුයාත යාළුවා ඒ කියන්නේ එක ළඟ ඉන්නේ ඒ කියන්නේ මෙතන අනුයාත මූලද්‍රව්‍ය ටිකක් නම් ඉන්නේ පරමාණු ක්‍රමාංකය ඉසෙට් දාන 1 2 ඉසෙට් දාන 2 ඉසෙට් දාන 3 ඉසෙට් දාන 4 කියන මූලද්‍රව්‍ය පරමාණු 4කනේ මේ පරමාණු ක්‍රමාංක දීලා තියෙන්නේ මේ කට්ටිය අනුයාත මූලද්‍රව්‍ය නම් පරමාණු ක්‍රමාංකය අඩුම කාගේද ළමයි ඔව් මේවා ඉසෙට් එයාට එකක් එකතු වෙලා ඉසෙට් දාන 1 එයාට වෙන මූලද්‍රව්‍යයක් එයාට එකක් එකතු වෙලා එයාට තුනක් එකතු වෙලා එයාට හතරක් එකතු වෙලා ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය අඩුම එක්කෙනා ඉසෙට් මෙතන වැඩිම එක්කෙනා කවුද සෙට් දාන 4කනේ හරි අනුයාත මූලද්‍රව්‍යනේ ඒ කියන්නේ ළමයි මෙයාගෙන් පටන් ගන්න පිළිවෙලට මේ කට්ටිය එක ළඟ තමයි ඉන්නේ ඒක තමයි ඒකේ අදහස දැන් බලන්න දත්ත ටික ලිව්වම හරි ලස්සනට මේ වැඩේ කියවෙනවනේ හරිද ඔන්න ඊළඟ தත්තේ හරිද දැන් මම ඔයාගේ මට්ටමේට මම මේ වැඩේ කරනවා ඔයත් මේක කරන්න හරිද දැන් මම කියනවා ඉසෙට් ආයනිකර ශක්තිය දීලා බලන්න ආයනිකර ශක්තිය දිනවලු මොකද හරිද ඉසෙට් 16ට වඩා අඩුයි පරමාණු ක්‍රමාංකය 16ට වඩා අඩුයි ඔය නොකිය දැන් ඒ දත්තෙන් ප්‍රයෝජනයක් මේ වෙලාවේ මුකුත් හිතා ගන්න තේරෙන්නේ නැහැ දැනට ඔයා දන්නේ මේ කට්ටිය එක ළඟ ඉන්නවා කියලා විතරයි ඒකින් හිතනවා දැන් මේ දත්ත විශ්ලේෂණය කරනවා ඔන්න බලන්නකො දැන් ඊට පස්සේ කියනවා මෙව මූලද්‍රව්‍ය වලින් මෙන්න මේ කියනවා මූලද්‍රව්‍ය 1 2 3 4 5 මේ පරමාණු ක්‍රමාංක වලට අදාළ මූලද්‍රව්‍ය 5 එක්කෙනෙක් විතරක් එකම එක්කෙනෙක් විතරක් ලෝහය වැදගත් වෙන්න පුළුවන් නිසා නේද දීලා තියෙන්නේ. ඉතින් මම ඒකත් ලියාගත්ත දත්තේ. දැන් බලන්න ප්‍රශ්නේ දීපු දත්ත අනුපිළිවෙල මුලින් දීලා තියෙන්නේ මේක, ඊට පස්සේ දීලා තියෙන්නේ මේක, ඊට පස්සේ දීලා තියෙන්නේ මේක, ඊට පස්සේ ශක්තියින් ටික දීලා තිබුණා. හැබැයි මට මේක දත්තයක්වත් එකට ගැලපෙන වෙලාවක් තේරෙන්නේ නැහැ. මම කල්පනා කරනවා හරි. මට අපේ සර් කිව්වේ එහෙම නේද? අපේ අරයකා කිව්වේ එහෙම හිතන්නේ සර් කියලා හිතන්නේ පිසුසෙ. අපේ අක්කා කිව්වේ අයනීකරණ ශක්තියනේ. කිව්වා කොහෙන් කවුරු කොහොම ප්‍රශ්න දුන්නත් මොකක් අඳින්න ඕනද අයනීකරණ ශක්තිය දත්ත ප්‍රස්තාරේ අඳින්න ඕන. දැන් මේ කවුද මූලද්‍රව්‍යයක් කවුද කියලා අඳුරන්නේ නැහැනේ. අයනීකරණ ශක්තිය දත්ත ප්‍රස්තාරේ අඳින්න ඕන. ඉතින් අඳින්න. හරිද? ඉතින් අඳිනවා. ඔන්න බලන්න අඳින විදිය. හරි. මම කරන්නේ හරි. කවුරු කොහෙන් කොහොමද දුන්නත් මේ ප්‍රස්තාරේ අඳින්න බයි පටන් ගන්න කිව්ව දාගෙනද? S1 ගෙන්නේ. හරිද? ටික පෙළට ටිකක් වැඩි වෙනවා. 1 2යි ඊට පස්සේ එකක් අඩු වෙනවා හරිද එක පෙළට 3ක් වැඩි වෙනවා එකක් අඩු වෙනවා ඊට පස්සේ 3ක් වැඩි වෙනවා හරි නේද ඊට පස්සේ දැන් කොහොම වෙලා හරිද දැන් ඔයා මෙතනින් ඉන්නේ ලිතියම් නේද මුලින්ම ඊට පස්සේ කවුද හිටියේ නියෝන් දැන් ඔයාට කියන්න පුළුවන්ද මේ ප්‍රස්තාරේ මේ හැඩේම විතරයි මෙතන सेट එකේ ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ හැඩේදී ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියොන් දක්වා ආවනේ. ඔයා කොහොමද තර්ක කරන්නේ මේ මූලද්‍රව්‍ය ටිකේ මේ මූලද්‍රව්‍ය ටිකෙන් ඉන්න කවුරු හරි 1 2 3 4යි මූලද්‍රව්‍ය පහක් කියලා ඔයා කොහොමද තර්ක කරන්නේ? එහෙම තර්ක කරන්න බෑ නේද? ඒ කියන්නේ මේ ප්‍රස්තාර එක හැඩයක් විතරක් ඇඳගන්න බෑ. ඔව් ඉතුරු කොටසත් මේක අඳින්න වෙනවා. දැන් ඒක ළමයි අපි කටපාඩම් කරගන්නේ නැහැ නේ. ප්‍රශ්නේ කියවුවම හිතනවානේ. බලන්න දැන් මම නම් හිතනවා යකෝටි මේ කොටසෙන්ම විතරක් මේක අහන්න බෑනේ. ඒක මෙතන තියෙන මූලද්‍රව්‍ය අතෙන් මේක අහන්න හරියන්නේ නැහැ. ඇයි මම කොහොමද දන්නේ මේ මූලද්‍රව්‍ය අතෙන්ම මේ මූලද්‍රව්‍ය අතෙන් කවුරුහරි කියලා මට තීරණය කරන්න බෑ. මම කල්පනා කරනවා ඒ කියන්නේ නොකිය කියන්නේ මේ ප්‍රස්තාරයේ එක හැඩයක් විතරක් නෙවෙයි. අයි තවදුරටත් හැඩය අරගෙන යන්න පුළුවන් නේ. ඒක වෙන්නේ ඒකත් අඳින්න ඕනේ. ඉතින් මම එකක් ගන්න ගන්නවා. හරිද? මොන බලන්න මොන මම යන්ද? මම අඳිනවා. හරිද? ආයෙ යනෝනේ මේක පල්ලෙහාට
මෙතනින් පටන් ගන්න. මෙතන ඉඳන් S මෙතන S1 මෙතන P6 තියෙන්නේ ශක්තිය ඉලෙක්ට්‍රෝන පිට. මෙතන ආයෙ පටන් ගන්නවා සෝඩියම් ගේ. මෙතන සෝඩියම් ගේ පටන් ගත්තා. ඔන්න දෙකක් එක බලන්න දෙකක් වැඩි වුණා. හරිද? එක බලන්න දෙකක් වුණා. එකක් ගන්න වුණා. ඊට පස්සේ ආයෙ තුනක් වැඩි වුණා. හරි? ආයෙ දෙකයි වුණා. ආයෙ එකක් ගන්න වුණා. ආයෙ තුනක් වැඩි වුණා. හරිද? ඔය විදිහට. හරිද? ඊට පස්සේ මෙතන න්යාද. හරි? ඊට පස්සේ දැන් ඔන්න මම අර සර් මට හිතෙනවා මම සර් විද්‍යාලය ඉගෙන ශක්තිගත ප්‍රස්තාරය ඇත්තා. හරි. දැන් ශක්තිගත ප්‍රස්තාරය ඇඳගෙන මේ තියෙන දැන් ප්‍රස්තාරය ඇඳගත්තු පරිදි මුකුත් දෙන්නේ නැහැ නේ. ප්‍රස්තාරේ මේ දත්ත ටිකයි දැන් සංසන්දනය කර බලන්න. දැන් මොකද මම හිතනවා? ඉතින් දිනනවා සෙට් දාන එකේ ඉන්නවා සෙට් දාන දෙකේ ඉන්නවා සෙට් දාන තුනේ සෙට් දාන හතරේ. පරමාණු ක්‍රමාංකයක් නේ. මම කොහොමද මේ පරමාණු ක්‍රමාංක නිශ්චිත වශයෙන් මේකයි කියලා කියන්නේ? කියලා නෑ නේද? කොහොමද ඒකනේ බලන්න දීන්නේ? හරිද? ඒකයි මේ ශක්තිය ගලවන්න දෙන්නේ. මොකද දෙන්නේ? එහෙනම් මේ தත්ත්වෙන් දැනට මොකද ගන්න බෑ. එහෙම හිතන්න මම නම් හිතන්නේ එහෙම. හරිද? ළමෙක් විතර ඔයත් ගන්න මෙහෙම තමයි. වෙන කොහොමද හිතන්නේ යන්නේ? එහෙම එකපාරට හිතනවනේ ජීනියස් කෙනෙක් නැහැ. එහෙමයි. එකපාරට හිතන්න පුළුවන්. දැන් ක්විස් එකකට ඉන්න බෑ. දැන් සමහර ඒ කට්ටිය කියන්නේ සමහර කට්ටිය කියන්නේ මේ විෂය පිළිබඳව මහා දැනුම් සම්භාරයක් ලබාගත්තු මට එකවරම මේ උත්තරේ ලබා ගැනීමට හැකියාව තිබේ. ඔව්. ඉතින් ඒකනේ ඒගොල්ලෝ ගුරුවරු වෙලා. ඕගොල්ලෝ ළමයින්ට මේක ගුරුවරයාට හිතන විදිහට හිතනවද? එහෙමනම් ඉතින් ළමයි ඔය පන්තියට ඕනේ නැහැ නේ කෙවල් වල නැවතිලා ඉන්න. හරිද? එහෙම හිතෙන්නේ නැහැ. එතකොට ඔයාලට හිතෙන්නේ මේකම මේ විදිහට තමයි හිතෙන්නේ. ඔයා මේ විදිහට හිතන්න. ඒක වැඩි ලේසි. හිතන්න කියලා පටන් එකක් නෑ මේ විදිහට තමයි කරන්නේ. මොන මිනිස්සු. හරිද? ඊට පස්සේ දැන් මේකෙන් මුක් කරගන්න බැහැ දැනට. දැන් ඔන්න නැත්නම් මුක් කරගන්න විදියක් නෑ. මෙයන් ඉසෙට් වල පරමාණු ක්‍රමාංකය 16ට වඩා අඩුයි. ඔය නොකිය කියන්නේ පස්තාරේ මේ බලන්නකො. ලිතියම් කියන්නේ 3 4 5 6 7 8 9 10 පරමාණු 10 11 12 13 14 15 16 වඩා අඩුයි කියන්නේම 16 වඩා අඩුයි කියන්නේම මේ සෙට් එක ඕනේ නැහැ කියලා නේද කියන්නේ. හරිය චුට්ටක් මම ඈ 16 වඩා අඩුයි. 16 වඩා අඩුයි කියෝ ඒ සෙට් එක මම ගන්නවා. දැන් ප්‍රස්තාරේ කොටසක් අඩු වුණා නේද? දැන් ඔයාලට තේරෙන්නේ නැද්ද පොඩ මූණමඩික සීමා වෙනවා. ඇයි? දැන් මුලින් අර ප්‍රස්තාරේ මේ දක්වා වුණා. දැන් ඒක නෑ. එතනින් කොටසක් නැගුණා. ගොඩක් වෙන කොටසක් නැගුණා. හරිද? ඔයාලට තේරෙනව නේද? එක දත්ත පාවිච්චි කරාම අපිට සමහර මූණමඩික කොටු කරගන්න පුළුවන්. මේ කොටු කරගන්න යන්නේ. ඔන්න බලන්නකො දැන්. හරිද? ඔන්න බලන්න. පරමාණු ක්‍රමාංක ඉසෙට් 16 වඩා අඩුයි. අන්න ඒ දත්ත මම යූස් කරානේ. බලන්න. ඒක නේද? හරිද? ඒක මම යූස් කළා. එච්චරයි. වෙන මොකුත් දැනට හිතන්න බෑ. හරිද? ඒක බලන්න යූස් කරනවා. මොනවද දෙක පාර යූස් කරනවා මොනවද යූස් කරන්නේ? ප්‍රශ්නේ නැහැ මම කියන්නේ. මේක යූස් කරනවා. හරිද? ඊට පස්සේ දැන් බලන්නකො එකක් ලෝහයකී දැන් අනුයාත මූලද්‍රව්‍ය පහක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මූලද්‍රව්‍ය පහක් කොහෙන් හරි තියෙනවා. කොහේ හරි තියෙනවා. මේ දැන් මේ පස්තාරේ මේ අපි ඉතුරු කරගත්තු කොටසෙන් මූලද්‍රව්‍ය එකලඟ ඉන්න මූලද්‍රව්‍ය පහක් තියෙනවා. ඒ මූලද්‍රව්‍ය පහෙන් කොහෙන් කොහොම පටන් ගත්තත් එක්කෙනෙක් ලෝහයක් ඔය නොකිය කියන්නේ මේ මූලද්‍රව්‍ය පහෙන් එකෙක් ලෝහයක් නම් අනිත්‍ය වුණොත් දැන් තේරෙනවද මේ සිංහාදනේ එකෙක් ලෝහයක් නම් ඔය හිතන්නකො දැන් වඩා හිතුත් නැහැ මොකද දුන්නේ එකෙක් ලෝහයක් නම් අනිත්‍ය අලෝහණය නේ ඒ කියන්නේ එකෙක් ලෝහයක් නම් අනිත් ඔක්කොම දැන් එකෙක් ලෝහයක් කියම අනිත් හතර දෙනාම අලෝහ කියලා හිතන්නේ එච්චරයි ඒ කියන්නේ තමයි ඔයා කොහෙන් හරි මේ ප්‍රස්තාරේ මූලද්‍රව්‍ය පහක් අඳුරගත්තා එකලඟ ඉන්න මූලද්‍රව්‍ය පහ එකෙක් අනිවාර්ය ලෝහ වෙනවා අනිත් ඔක්කොම අලෝහ වෙන්නේ බෑ හරි නේද ඉතින් ළමයි හරිද දැන් ඔයාට මේ ප්‍රස්තාරේ සම්පූර්ණ සලකන්න ඕන කොටස ඔයා ගාව තියෙනව නේද ඉතින් ළමයි එකලඟ මූලද්‍රව්‍ය පහක් සලක ගියා නම් වැඩි කියන්නේ එතනින් පටන් ගන්න ඒ ළඟ මූලද්‍රව්‍ය පහක් සලකගෙන යනවා මේ කන්ඩිෂන් එකට ආයෙත් බලන්න ඒ කියන්නේ මූලද්‍රව්‍ය පහක් සලකුවම ලෝහ එකක් ඉන්න අනිත්‍ය අලෝහ වල සෙට් එකක් වෙනවද බලන්න ඒත් මේ වැඩේ අල්ල ගන්න පුළුවන් යම් තාක් දුරකට සම්පූර්ණම නේ හරිද ඉතින් ළමයි දැන් මේ පස්තාරේ කොටස දැක් ලිව්වයි සමහර ළමයි හිතනවා අනේ මට මේක බැරි අනේ මට මේක කොහොම කරගන්න පුළුවන් තමයි ඇයි ළමයි ඔච්චර ඕගොල්ලෝ වෙලෙ ඉගෙන මේ ඕගොල්ලෝ
කොච්චර කිව්වත් ඒ දේ තර්ක කරන්න දැන් තමයි මේක මහලු දෙයක් නෑ. මේ එක වසරේ වැඩක් නේ. ටීචර් කියනවා අනේ පුතේ හරිම ටික තෝරගන්නකෝ. දත්ත ටික බලලා. එක වසරේ වැඩ මේකට මේක බලන්න කෙමෙස්ට්‍රියක් ඕනේ නෑ. මේක කෙමෙස්ට්‍රියක් නෑ නේද? මේ රූපය දිහා බලන්න මේ අකුරු ටිකක් තෝරන්න තියෙන්නේ. මේක කොහෙද කෙමෙස්ට්‍රියක් තියෙන්නේ? බය වෙන්න එපා අනවශ්‍ය බියක් ඇති කරගන්න. දැන් මොන බලන්න. දැන් මට තේරෙනවා ළමයි මේ ප්‍රස්තාර කොටස ඇතුලේ නේද මේ මුල්රොයි පහ ඉන්නේ මම දන්නවා මොන පොඩියෙකුට තේරෙන්නේ නේද මට හිතනවා මේ ප්‍රස්තාර කොටස මේක තියෙන්නේ හරි අනුයාත මුල්රොයි පහ එකලඟ මුල්රොයි පහ ඉතින් මම මේ ප්‍රස්තාරේ පිළිවෙලට පටන් ගන්නවා මැදින් පටන් ගන්න පිළිවෙලකට පටන් ගන්නවා ඒ පටන් අරන් එකලඟ මුල්රොයි 1 2 3 4 5ක් සලකනවා බලනවා එකක් ලෝහ අනිත් ඒවා අලෝහද ඒ කන්ඩිෂන් එකට මේ ඒ සලකපු මුල්රොයි පහ කොට්ටුද කියලා බැලුවම උනත් ඔයාලට මේක යන්තාක් දුරකට හොයන්න පුළුවන්. හැබැයි ඔයාලට පේනවා මේ දත්ත විතරක් නෙවෙයි තවත් දත්ත කිහිපයක් දීලා තියෙනවා. මේ දීලා තියෙන්නේ අයනීකරණ ශක්තිය. ඒගොල්ලෝ දීලා තියෙනවා. යම්මා කියන්නේ කීපයක් දීලා තියෙනවා. මේ ශක්ති වලින් අපිට මුකුත් හිතන්න බැරිද? පොඩ්ඩකින් මෙතන දීලා තියෙනවා ළමයි 1300 495 1313 1680 2080 දෙක තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ගැළපී මේ ශක්ති අනුපිළිවෙලට නෙවෙයි දීලා තියෙන්නේ. නොගැලපෙන්න දීලා තියෙනවා. හැබැයි වල වෙනවා 1000 ගණන් තියෙනවා 1300 1400 වට ගලප ගන්න ඕනේ. 1300 1400 1600 2080 එක ළඟින්ම යන කට්ටියනේ 1000 ගණන්. හැබැයි වල 495 මේ 1000 ගණන් ඒ කියන්නේ ඒවට වඩා සාපේක්ෂව සෑහෙන අඩු වෙලානේ. සෑහෙන අඩු වෙලා. හරිද? ඒ කියන්නේ තමයි ඔය කියන්නේ මේ මූලද්‍රව්‍ය පහේ අයනීකරණ ශක්තිය වර්තාම කලප ගන්න තේරෙන්නේ නැතුමාට කාගේ හරි අයනීකරණ ශක්තියක් සලකන හතර දෙනෙක් අයනීකරණ ශක්තියට වඩා ගොඩාක් අඩු වෙනවා. මේ ගොඩාක් අඩු වෙනවා. කියලා ඔයාලට හිතෙනවා. දැක්කම තේරෙනවා. අර දැක්කම තේරෙනවා කියන්නේ මේක පාර දැක්කම තේරෙන්නේ පොඩ්ඩක් ඉතින් හිතන්න වෙනවා. අර උඩවැඩි කොහොමද උරගන්න එපා. අර ආවල් දැක්කම තේරෙනවා මේක මේ සෙට් එක නම් ටිකක් එකලඟ වගේ. හැබැයි හාර්ට්ලම උපා ඉන්න ගොඩක් අඩු වෙලා ගමන. එකපාර බැස්මක් ඇති වෙනවා. ඔය නොකියු කිව්ව ගමන් තේරෙන එකපාර බැස්මක්. කියන්නේ එන්න ලොකු බැස්මක් පේන්නේ. ප්‍රස්තාරමේ මෙන්න මේ හරියද නැත්තම් මෙන්න මේ හරියද. නැත්නම් මේ හරියද. එක බැස්මක් පේන්නේ මෙන්න මෙන්න ලොකු බැස්මක් පේන්නේ මෙන්න මෙතනනේ ළමයි. මේ ප්‍රස්තාර මෙන්න මේ බැස් මෙතන තමයි ලොකු බැස්මක් පේන්නේ. ලොකු අඩුවීමක් පේන්නේ මෙතනනේ. ඒක නිහාර ඒව සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් තියෙන්නේ ඔක වැඩි වීම වෙන්නේ. ලොකු අඩුවීමක් වෙන්නේ. මෙන්න මෙතන. කියලා කෙනෙකුට හිතුවම තර්ක කරනවා උත්තර දෙක ගලප ගන්න පුළුවන්. හැබැයි ඔයාලට එහෙම හිතෙන්නේ නැහැ කියන්නේ. ඒකින් තමයි මොඩල් ටික සලකගෙන යමු. හරිද? මෙන්න මෙතන පිළිවෙලට පටන් ගන්නවා. ඔයාලට එහෙම හිතුවත් නැහැ කියමුකෝ. අපි මෙතන පිටික පටන් අරන් යන්නේ ඉතින්. ලිතියම්. හරියට මේ දා නම් කිව්වේ දෙල්ලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියොන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස් නේ. වාටික සලකන්නකො. ඔන්න මම සලකනවා. දැන් ප්‍රස්තාරයේ මූල අනුයාත මූලවල පහක් සලකනවා කියලා ප්‍රස්තාරයේ මැදින් පටන් ගන්න පාලම පිළිවෙලකට පටන් ගන්න. හරිද? දැන් බලන්න 1යි 2යි 3යි 4යි 5යි. දැන් ඔයා බලන්නකො. ලිතියම් ඉන්නවා, බෙරිලියම් ඉන්නවා, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්. හරිද? හරි මූලවල පහක් ඉන්නවා. හරි වැඩේ හරි. හැබැයි වැඩේ හරි වුණාට මේ ඔක්කොම එකයි නේද ලෝහයක් ඉන්න ඕනේ. මේ මුල්වල පහෙන් ඒක හරියන්නේ නැහැ නේද? බෝරෝන ලෝහාලෝහයක්. එතකොට මේ කතාව මේකට ගැලපෙන්නේ නැහැ. එතන ලිතියම් බෙරිලියම්ලා දෙන්නෙක් ඉන්නානේ. හරිද? එතකොට මේ මුල්වල පහ එහෙම සලකලා හරියන්නේ නැහැ. හරි නේද? දැන් ආයේ බෙරිලියම් කියන මුල්වල පහක් සලකුවත් ඒත් ඒ වැඩේ එන්නේ නැහැ. වඩ තේරෙයි. අපි නිකන් නිකමට බලමු. මෙතන ඉඳන් බලමු නයිට්‍රජන් විතර. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි. හොඳේ නිකන් සලකුවොත් නයිට්‍රජන් විතර සලකුවොත් දැන් ඔයාලට උනනම් දැන් ඔයාලට හිතුනොත් මෙහෙම ලිතියම් විතර සලකුවම මුල්වල පහක් ගැලපුණේ නැහැ. ආයේ ඕන බෙරිලියම් විතර මුල්වල පහක් සලකන්න 1යි 2යි 3යි 4යි 5යි. ඒත් දෙන්නේ නැහැ. ඇයි? එක්කෙනෙක් ලෝහයක් අනිත් ඔක්කොම අලෝහ වෙන්න බෑ. ඉතින් බෝරෝන් කියන ලෝහාලෝහයක් මේ ගැලපෙන්නේ නැහැ ඔය වැඩි. ඒගොල්ලෝ හරියටම දත්ත දීලා තියෙනවා. ඒ කියන්නේ හරියම මූලවල කොටු කරගන්න හරියටම දත්ත දීලා තියෙනවා. හොඳේ.
උත්තර වටවල බලන්න පොඩි තත්ත්වයක් වගේ. හරිද? එහෙනම් මෙතන ගැලපෙන්නේ කාබන් ඉඳන් පටන් ගත්තා කාබන් 1යි 2යි 3යි 4යි 5යි කොහොමද ඔක්කොම අලෝහයි. ඒත් තරක් නෑ. නයිට්‍රජන් ගැන සලකන්න. දැක්කද? ඔයාලා හිතන්න පුළුවන් ලිතියම්ගෙන් පටන් අරගත්තා ඔයා එකපාර නයිට්‍රජන් දාට ගිහලා ඔයාට හිතන නිසා නෙමෙයි. ඈ ඕන්න ඔයා ඒ විදිහට ගමන් කරන්නකො. පහින් පහ ගමන් කරගෙන. වැඩේ ලේසි. මහා ගොඩක් නෑනේ. එතකොට තේරෙනවා. මොන බලන්න ඔය නයිට්‍රජන් ගාවට මොන බලන්න නයිට්‍රජන් ගාවට 1යි 2යි 3යි 4යි 5යි. දැන් මම බලනවා හරි. නයිට්‍රජන් ලෝහ, ඔක්සිජන් ලෝහ, ක්ලෝරින් ලෝහ, නියොන් ලෝහ. 1යි 2යි 3යි 4යි ලෝහ. සෝඩියම් අලෝහ. sorry ගන්න තුනක්. नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियोन ये ඔක්කොම අලෝහ. හරිද? ඒ ඔක්කොම අලෝහ. මේ හතර දෙනාම අලෝහ. සෝඩියම් විතරක් ලෝහ. අන්න පුතේ කන්ඩිෂන් එකට කරපුවා. ඔන්න ඒක අත්‍යන්තයි. ඒ ආයෙකින් හොයන්න දෙයක් නැහැ ළමයි. ඇයි? ඔයාලට හිතන්න පුළුවන් එතනම විතරක් තියෙන්නේ. ඉතින් එතන විතරයි තියෙන්නේ. ඇයි? සෝඩියම් මැග්නීසියම් කියන්නේ කොහොමද ලෝහනේ. එහෙනම් මේ සෙට් එකත් ආයෙ සලකන්න ඕනේ නැහැ කියලා ඔයාලට තේරෙනවනේ ළමයි. ඇයි ඒකත් සලකන්න අවශ්‍ය නැහැ නේ. ඒ වර්තමාන සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් මොකක්ද ලෝහනේ ළමයි. එකලම ලෝහ තුනක් ඉන්නවා කියන්නේ මේ කන්ඩිෂන් එකට ඇයිද නෑනේ. මේ පස්තර කොටස මකන්න පුළුවන් මේ. දැන් මෙතන ලිතියම් විනම් මේ දක්වා එනකොට මේ ටික ගැලපෙන්නේ කියලා තේරෙනවනේ. ඉතින් ඒ ටිකක් මකා ගන්න පුළුවන්. තුරුනේ ඔච්චරයිනේ. තේරුණාද? දැන් ඔයා ලිතියම් විනම් සලකගෙන ආවනේ. එතන මූලවල පහෙන් එක්ක ගැලපෙන්නේ නැතුවට තේරුණානේ. ඒ තේරුම් නැතිකොට මේ සෙට් එක වැඩක් නෑ කියලා කියන්නේ. ඉතින් මෙතන තුන ගැලපුණේ නෑනේ. මේ කතන්දරේ ගැලපුණා ඒ සෙට් එක වැඩක් නෑනේ. ඉතින් ගැලපුණේ ඔච්චරයි නේද? හරි නේද වැඩි? දැන් බලමු. අපිට කියන්නේ මොකද්ද? අපිට කියන්නේ නිශ්චිත අනුකූලව වේලු මේ පරමාණු ක්‍රමාංකය වලට අදාළව මේ ආවර්තිතාවකේ පරමාණු අයනීකරණ ශක්තිය කියන්නේ. දැන් අයනීකරණ ශක්තිය නම් කියන්න තියෙන්නේ කවුද ළමයි පරමාණු ක්‍රමාංකයේ අඩු කෙනා මෙතන අඩුම කෙනා සෝඩියම්ද නයිට්‍රජන්. ඔව් නයිට්‍රජන් කියන්නේ කවුද මේ ඉසෙන්. ඉසෙන් ඊට පස්සේ තමයි මේක මකන්න ඈ හරිද? මම මේ හිතන්නකෝ ශක්තිය දීලා දෙනවා අපිට මේ විදිහට වෙන්න ඉසෙන් එයා නයිට්‍රජන් දාලා නේද? මේ ඊට පස්සේ අපිට තියෙන උපකල්පනය ලැබෙනවා නේ. ඊට පස්සේ මේ ඔක්සිජන් අදාළව මේ ෆ්ලෝරින් අදාළව මේ නියොන් අදාළව මේ සෝඩියම් අදාළව අනේ ළමයි ඉතින් මෙන්න මූලවල ටික තියෙනවා. මෙන්න ශක්තිගත ප්‍රස්තාවයක් තියෙනවා. දැන් වැඩි මේක අඳුර ගන්නත් පුළුවන් අඩු මේක අඳුර ගන්නත් පුළුවන්. පොඩි උන්ට වගේ ළමයි මේක නිකන් මහ ලොකු දෙයක්. දැන් මේකේ වැඩිම ශක්තිය තියෙන කාටද මේ සෙට් එකේ? නියොන්ටනේ. ඉසෙට් දාන 1 ඉසෙට් දාන 2 ඉසෙට් දාන 3ට. තුනට තමයි වැඩිම ශක්තිය. ඉතින් වැඩිම අංක තියෙන්නේ මොකක්ද? 2081 නේ. හරිද? ඊට පස්සේ ඊට වඩා පොඩ්ඩක් අඩු කාටද? ෆ්ලෝරින් කියන්නේ ඉසෙට් දාන 1 ඉසෙට් දාන 2 ඉසෙට් දාන 2 ඊට වඩා අඩු දෙනවා ඉසෙට් දාන 2 නේද? ඕගොල්ලන් බලනවා ඊට වඩා චුට්ටක් අඩු ශක්තිය. ඉතින් 1602 කිලෝ ජූල් මවුලට කියලා ඔයා ලියන්නේ ඈ. මම දැන් මෙතන ලියන්නේ නැහැ. ඔයා ලියන්න කිලෝ ජූල්. හොඳේ. ඒකක ලියන්න ඕනි. හොඳේ. ඊට පස්සේ ඔන්න බලනවා ඉසෙට් දාන 1 ඉසෙට් දාන 1 ඊට වඩා දැන් මේ බලන්නකො වැඩිම එක්කෙනා මේ ඊට වඩා පොඩ්ඩක් අඩු එක්කෙනා මේ ඊට වඩා චුට්ටක් අඩු ඔක්සිජන්ද අඩුම එක්කෙනා සෝඩියම් නේ හරිද වැඩිම එක්කෙනා මේ ඊට වඩා චුට්ටක් අඩු එක්කෙනා මේ ඊට වඩා චුට්ටක් අඩු ඔක්සිජන් නෙවෙයි නයිට්‍රජන් ඊට වඩා චුට්ටක් අඩු අම්කේ මොකද්ද 1600 දෙකනේ මෙයා තව නයිට්‍රජන් මේක එයාගේ ඉන්නේ ඒක ඉසෙට් තමයි 1600 දෙකේ හරිද වෙලේ මෙතන ඇති කෙමිස්ට්‍රියක් නෑ. හොඳේ මේ අංක ටික ගලපන්න කෙමිස්ට්‍රියක් ඕනේ නෑ. ඔයාලට මෙන්න හිතෙන්නේ නෑ කියමු. ඒක මුංගු දෝරු ළමයි වගේ යන්නේ. ඔඩියෝ මගක් වගේ. ඊට මේ කෙමිස්ට්‍රියක් නෑ. මේ අංක ටික මේක දිහා බලන්න අංක ටික ගලප ගන්න බැරිද? වැඩි මාර්ක් එනකොට මුන්ට කියලා තේරෙනවනේ. හරිද? දැන් ඔක නියොන් ඒ මොන් නෑ කියමුකෝ. මන්න ඕන දාමු. ඉසෙට් දාන 1 ඉසෙට් දාන 2 ඉසෙට් දාන 3 ඉසෙට් දාන 4 ඔන්න ඔක තමයි කියන්නේ. දැන් වැඩි මාංකේ තමයි ඔක සලකගෙන යන්නකො. වැඩි මේක තියෙන කාට ඉසෙට් දාන රෝඩනේ. වැඩි මේක බලන්න. 2080. ඊළඟ පොට්ටක් අඩු බවට ඉසෙට් දාන 2. කීයද? 1680. හරි නේද?
ඊට පොඩ්ඩක් අඩු වෙලා කවුද? ඉසෙට්නේ. බලන්න 1402. හා 1402. ඊට පොඩ්ඩක් අඩු කාටද? ඉසෙට් දන්නේ කරන්නේ 1000. බලන්න දිනවල ගැලපෙනවනේ. හරි නේද? 1402 1314 අඩු වෙලානේ. හරි. අඩු වෙලා කවුද ඉසෙට් දන්න හතරනේ. 495 කිලෝ ජූල් වලට ඔක්කොම එකක තියෙනවා. හරිනේ? හොඳ වැඩි. හරි. කොහොමද ප්‍රශ්න හිතන්නේ? තවත් ප්‍රශ්න දීලා තියෙනවා මේකේ. ඒවත් කරන්න. හැමදාම ඔක්කොම ටික මම සාකච්ඡා කරන්න දැන් පන්ති වගේ දැන් මොකද වීඩියෝ ගොඩාක් තිබ්බ නිසා අනුයාත එකම මොනට වෙයි අනුයාත අයනීකරණ ශක්තිය ගැන පොඩ්ඩක් කතා කරන්න. එතකොට මේ වැඩි අහර වෙනවා. හරි. මේ ඔයා වීඩියෝ කොට පස්සට ඇදලා අවශ්‍ය නම් අර දේවල් ටික ආයෙ බලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මම දැන් අනුයාත අයනීකරණ ශක්තිය ගැන කතා කරනවා. මේ ප්‍රශ්නාවලිය අපි කතා කරලා තියෙන්නේ ඇලුමිනියම් වලට අදාළව මේ ටියුබ් එකේ අවශ්‍ය නම් ඉතින් මැග්නීසියම්ට අදාළව ඔයා ගන්න පුළුවන්. ඒක කාටද ගන්න පුළුවන්. මේක ගැන හිතද්දි අවශ්‍ය නම් සෝඩියම්ට අදාළව ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට මතක තියෙන්න ඕන කාරණා ඔක්කොම ටික මම දැන් ආයෙත් කියන්නම් නෝට් එකක් විදියට. නෝට් එකක් විදියට ඔයාලට හම්බුනේ අයනීකරණ ශක්තියට මෙන්න මේ කොටස් ටික විතරයි. හරිද? කවුරු කොහෙන් කොහොමද දුන්නත් අර ප්‍රස්තාරයන්ටම මත ආවෙන් පස්සේ වැඩේ ලීසි කියලා තේරෙන්නේ. හරිද? ඕන තව උදාහරණයක් කියන්න අපිට අපි හිතමු දැන් මැග්නීසියම් සෝඩියම් ඔක්සිජන් නයිට්‍රජන් අට්ටිකනේ එක විදියකට දීලා නැහැ. ඔන්න ඔහොම දෙනවා. නයිට්‍රජන් අපිට දෙනවා ෆ්ලෝරින් වගේ. ෆ්ලෝරින් නෙවෙයි. ලිතියම් වගේ එක්කෙනෙක් දෙනවා කියලා තුමුකෝ. ඉහත මූල ද්‍රව්‍ය වල අපි ඕන ඔය ප්‍රශ්න ලියන්න. ඉහත මූල ද්‍රව්‍ය වල අයනීකරණ ශක්තිය පළවෙනි අයනීකරණ ශක්තිය කියන්නේ පළවෙනි වතාවට අයනයක් බවට පත් කරනවා. එහෙනම් පළවෙනි අයනීකරණ ශක්තියේදී කතා කරන්නේ පළවෙනි වතාවට කරන්නේ මුඩ ඉතින් හරිනේ මුඩ වෙන කතා. හරිනේ. පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි වන අණුපිළිවෙල සකසන්න. මම දන්නවා මේක අයනීකරණ ශක්තිය ගත්ත ප්‍රස්තාරයක අහලා තියෙනවා. දැන් ඔයා හිතනවා මට්ටමේක ඉන්නේ. හරිද? ඔයා හිතන්න මම හිතනවා අපේ සර් කියලා තියෙන්නේ කොහොම කරත් කවුරු මොනවද දත්ත දුන්නත් මට අනිවාර්යෙන් අයනීකරණ ශක්තිය ගත්ත ප්‍රස්තාරයෙන් නම් මොකක් අනින්න මොනවද? ඔව් ප්‍රස්තාරයෙන් දිනවා. මම කරන්නේ එක පිළිවෙල දෙකක් වැඩි වුණා. අනිවාර්යයෙන්ම අනින්න මොනවද? ආය එකක් අඩු වුණා. ආය තුනක් වැඩි වුණා. හරි එකක් අඩු වුණා. ආය තුනක් වැඩි වුණානේ තමයි. එතකොට මෙතන ලිතියම් ඉන්නෝ. හරිද? මෙතන පටන් ගන්න S1 කින් ඉවර කරන්න P6 කින් මෙතන නියොන් ඉන්නෝ. මෙතන නියොන් ඉන්න ඕනේ තමයි. හැබැයි ඔයාලට පේනවා මේ ප්‍රස්තාරේ මට වැදගත් වෙන්නේ එක හැඩයක්ද හැඩයක් දෙකම අවශ්‍යද? ඒ කියන්නේ ලිතියම් ඉඳන් නියොන් දක්වාම නියොන් ඉඳන් සෝඩියම් ඉඳලා අයාගන් දක්වා කියන්නේ. මට වැදගත් වෙන්නේ එක කොටසයිද එහෙම නැත්නම් කොටස් දෙකම වැදගත්. ඉතින් ඒක බලන්න තමයි මෙතන මුඩ පිටික බලන්න. මුඩ පිටික ඔක්සිජන් මැග්නීසියම් සෝඩියම් මැග්නීසියම් සෝඩියම් නයිට්‍රජන් ලිතියම් වගේ කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ තමයි මැග්නීසියම් සෝඩියම් වගේ කට්ටිය මේ ප්‍රස්තාර මේ කොටස ඇතුලේ නෑනේ. ඔය නිත්‍ය කියන්නේ මේ ප්‍රස්තාර කොටස විතරක් නෙවෙයි. අනිත් කොටසත් ඇදගන්න කියලා කියන්නේ. හරිද? හැබැයි ඒකේ උත්තර කොහොම නිකන් දින්න අවශ්‍ය නෑ. හරිද? ඔව්. කොහොම නිකන් දින්න අවශ්‍ය නෑ. මෙතන සෝඩියම් ඉන්නෝ. ඊට වඩා මැග්නීසියම් ඉන්නෝනේ. දැන් ඔය ප්‍රස්තාරය ඇදගන්න පුළුවන්. ඇයි? එක පාරක් දෙකක් වැඩි වුණා. එකක් තුනක් අඩු වුණා. තුනක් වැඩි වුණා. එකක් අඩු වුණා. තුනක් වැඩි වුණා. තුනක් වැඩි වුණා. හරි P6. ආයෙ පටන් ගන්න S1 ගෙන්. ඒ කියන්නේ සෝඩියම් S1 ගෙන්. එතකොට වැඩි වෙන ශක්ති මට්ටම මතක කිව්වා ශක්ති මට්ටම වැඩි වෙද්දී අයනීක ශක්තිය ගොඩාක් අඩු වෙනවා. නේද? අයනීක ශක්තිය අඩු වෙනවා. ගොඩාක් නේ සාපේක්ෂව මට්ටම අඩු වෙනවා. හරිද? ඒ වෙලාව ආයෙක පෙර දෙකක් වැඩි වෙනවා. එච්චරයි සලකන්න ඕනේ මොකද මැග්නීසියම්ට එහයි මුඩම දීලා නැති නිසා. ප්‍රස්තාරය උත්තර සලකන්න. දැන් මෙතන බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින් ඉන්නේ. දැන් මම ඒක කරනවා හරිම පොඩි මම ප්‍රාථමික ප්‍රශ්නයක් අහන්නේ. මේ වලින් කරන්න ඕනේ ඉතින් මම ටිකක් ලිකවට තර්ක කරන්න ඕන නිසා මම කියන්නේ. හරිද? මම අහනවා මේ පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි මොනවාද පිළිවෙලට සලකනවා. ගිනි ලැජ්ජා ළමයි මේ ප්‍රස්තාරය ඇඳගෙන මේ ප්‍රස්තාරේ උඩින් ඉන්නේ කවුද? පල්ලෙහාම ඉන්නේ කවුද කියලා අඳුරගන්න අවශ්‍ය. මොකද්ද? උඩින් ඉන්නේ කවුද? හරිද? උඩින් ඉන්නේ උන් ටික අයනීකරණ ශක්තිය දත්ත ප්‍රස්තාරේ උඩින් ඉන්නවනම් අයනීකරණ ශක්තිය වැඩි පල්ලෙහාම ඉන්නේ උන් අයනීකරණ ශක්තිය අඩු වෙන්නේ. ඕක අණු පිළිවෙලට සලකන්න තියෙන්නේ. ඒක මහා ලොකු දෙයක් නෑ. කවුද උඩින් ඉන්නේ ළමයි? ඉතින් උඩින් ඉන්නේ මෙතන මේ ඔක්සිජන්, මැග්නීසියම්, සෝඩියම්, නයිට්‍රජන්, ලිතියම් කවුද බලන්න උඩින් ඉන්නේ?
බැලුවා ලිතියම් ඉන්නවා. ඔව්. හරිද? ඔයාලා අවුල් කරගන්න කට්ටිය. මැග්නීසියම් අහලා තියෙනවා. ඔව්. මෙන්න සෝඩියම්. ඔව්. ඔයාට පහසුයි නේද? එකපාරවට කියන්න බෑනේ මේක. හරිද? ඊට පස්සේ හරියට මොඩල් 4යි පාදින තියෙනයි තියෙනවා. ඔය ටික තියෙනවා. හරිද? දැන් ඔයාලා බලන්න කවුද උඩින් ඉන්නේ? මේ රවුම් කරගත්තු හෙට්ටෙන් උඩින් ඉන්නේ කවුද? නයිට්‍රජන් නේ. එහෙනම් ආයනික ශක්තිය වැඩි වීම ඊට වඩා කවුද ඉන්නේ? ඔක්සිජන් උත් ඉන්නවා කොහොමද? හරි ඊට වඩා කවුද ඉන්නේ? ඊට වඩා පල්ලෙන් ඉන්නේ කවුද? පල්ලෙන්. ඔව් ඔක්සිජන් ඊට වඩා පොඩ්ඩක් ආයනික ශක්තිය වැඩි වෙන්නේ. ඇත්තටම පල්ලෙන් ඉන්නේ කවුද? ලිතියම්ද සෝඩියම්ද? පල්ලෙන් ඉන්නේ සෝඩියම් නෙමෙයි. බලන්න. එතන පල්ලෙන් ඉන්නේ. හරිද වැඩි? නයිට්‍රජන් ඊට වඩා පල්ලෙන් ඉන්නේ. ඔක්සිජන් ඊට වඩා පල්ලෙන් ඉන්නේ කවුද? ඊට වඩා පල්ලෙන් ඉන්නේ කවුද? ඊට වඩා පල්ලෙන් ඉන්නේ. ඔව් මෙයා මේ ඉවල් මට්ටම් බලන්න මේ මැග්නීසියම් ඈ මැග්නීසියම් හරි නේද ඊට පස්සේ ඊට වඩා බලන්න ඉන්නේ මෙයා හරි දැන් මේ දෙන්න බලුවා අඩුම එක්කෙනා නේද ඔව් මෙයා ලිතියම් ඊට පස්සේ අඩුම එක්කෙනා සෝඩියම් ඔය විදිහට බලන්න පුළුවන් ඒක තමයි මෙහෙමයි මේ ප්‍රස්තාර දිහා බලුවා මේ ප්‍රස්තාර දිහා බලුවා සෝරාට කියනවා නිකාන්ත පෙන්නන මේ මොකද්ද වෙලා තින්නේ කියන එක අනේ ඉතින් මේකේ උඩට ඉන්න කට්ටිය ආනිකර ශක්තිය වැඩි යටින් ඉන්න කට්ටිය ආනිකර ශක්තිය අඩුයි මේ පේනවනේ ඔය විදිහට සකසන්නේ තියෙන්නේ මොකද හරිද එහෙනම් ඊළඟ පාඩමේට සම්බන්ධ ලබන සෙනසුරාදා හරියටම මම ටයිම් ටේබල් එක දානවා එතකොට ටයිම් ටේබල් එක විදිහට ටයිම් ටේබල් එක විදිහට මම වීඩියෝ එක දානවා එතකොට මම කතා කරන්නේ නයිට්‍රජන් විමෝචන වර්ණාවලිය ගැන පාඩම මතක ඇති මතක කට්ටිය බලාගෙන නෝට් එක සම්පූර්ණ කරගෙන ඔයා ඉන්න ඊට පස්සේ වීඩියෝ එක සම්පූර්ණයෙන් මම කතා කරද්දී ඔයාගේ පොතේ අවශ්‍ය නෝට් එක පුරවගන්න. ඒකෙත් ඒ මොහොත වෙනකම් ඔලුවට තියෙන ශක්තිය